හරි. හොඳයි ළමයි දැන් අපි ගිය සතියේ දශම පාඩම පටන් අරන් ඒකේ මූලික කොටස් ටික කරානේ. ඔව්. හරි මම අන්තිමට ඔයගොල්ලන්ට අභ්‍යාසයක් දුන්නා නේද කරන්න? කීයද? ගිය සතියේ අන්තිමට ක්ලාස් එකේ අභ්‍යාසයක් දුන්නද කරන්න? ඈ? ඔව් 13 එක අභ්‍යාසය. හැමෝම කරාද ඒක? 13 එක අභ්‍යාසය හැමෝම කරාද? සමහර ළමයි මට ෆොටෝස් ගහලා එවලා තිබ්බ හොඳයි කරලා තිබ්බා. අනිත් කට්ටියත් එවන්න ඕනේ ෆොටෝස් ටික ඈ. අභ්‍යාස කරලා නේද? ඔව් කරා. ඔක්කොම කරාද? අභ්‍යාස කරාද? 13 එක අභ්‍යාසය හැමෝම කරාද? ඔව්. හොඳයි. හරිද? ඒවල තිබ්බනේ ෆොටෝස් හොඳයි. හරි. අභ්‍යාස කරාම මට ෆොටෝස් ගහලා එවන්න. WhatsApp වලින් මම බලන්නම් එතකොට. හරි. හොඳයි. හරි අපි දැන් ගිය සතියේ ළමයි දශම සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තානේ. දශම සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ අර භාග සංඛ්‍යා සහ දශම සංඛ්‍යා අතර සම්බන්ධෙත් ඉගෙන ගත්තානේ. ඉගෙන ගත්තා. හොඳයි. ඒ ටික තමයි කරේ. හරි. දැන් අපි ඔතනින් චුට්ටක් එහාට ගියොත් නේද අපි ගිය සතියේ මේ වගේව කරා නේද? උදාහරණයක් 25.3 නේද? දැන් මේ සංඛ්‍යාව දශම සංඛ්‍යාවක් කොහොමද කියවන්නේ? 25.3. ඔව්. එතකොට මේ දශම තිත තමයි මේ තියෙන්නේ. මේ තියෙන දශම තිතනේ. මට කියන්නේ දශම තිතෙන් වම් පැත්තේ තියෙන්නේ පූර්ණ සංඛ්‍යා කොටස නේද? දශම තිතෙන් වම් පැත්තේ තියෙන්නේ පූර්ණ සංඛ්‍යාව. දැන් මම මේ ටික වැහුවොත් මේ බලන්න මේ. දශම තිතේ ඉඳන් දකුණු පැත්තේ තියෙන ඉලක්කම් වැහුවොත් මට කියන්නේ මේ දැන් මොකද්ද ඔයගොල්ලන්ට පේන්නේ? ඈ 25. දැන් මෙතන තේරුම සම්පූර්ණ ඒවා 25ක් තියෙනවා මේ. සම්පූර්ණ ඒවා 25කුයි මට කියන්න දශම තිතෙන් පස්සේ මේ තියෙන ඉලක්කම දකුණු පැත්තේ 3නේ. දැන් මේකේ තේරුම සම්පූර්ණ ඒවා 25කුයි මේ තුනේ ඉලක්කමෙන් මොකද්ද කියවෙන්නේ? දශම තිතෙන් පස්සේ පළමු දශම ස්ථානය. පළමු දශම ස්ථානයේ තියෙන්නේ 10න් එකේ ඒවානේ. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ මම ගිය සතියේ කරා මේ පූර්ණ සංඛ්‍යාව ගත්තොත් මේ කෙලවරේ ඉලක්කමේ ස්ථානය මොකද්ද? එක ස්ථානය. එක ස්ථානය නේ. එක ස්ථානය. හරිද? මෙතන තියෙන්නේ එකේ ඒවා. එක ස්ථානයේ ස්ථානීය අගය එකනේ. මේ පහේ ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ එකේ ඒවා පහක් නේද? පහේ ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ එකේ ඒවා පහක්. හරි. ඊට පස්සේ තියෙන්නේ 10 ස්ථානය නැත්නම් දස ස්ථානය 10 ස්ථානය නැත්නම් දස ස්ථානය එතන තියෙන්නේ 10 ඒවා නේ ස්ථානීය අගය 10 ඒවා දස ස්ථානයේ දෙකේ ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ ළමයි 10 ඒවා දෙකක් නේ 10 ඒවා දෙකක් ඒ කියන්නේ 20ක් මෙතන පහේ ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ නේ එකේ ඒවා පහක් ඒ කියන්නේ පහක් නේ හරි 20යි 5යි 25යි ඊට පස්සේ තමයි දශම තිතෙන්. දැන් මේ තියෙන්නේ දශම තිතනේ. ඔතන බලන්න මේ මම ගිය සතියේ කියලා දුන්නා. මේ තියෙන්නේ පුතේ දශම තිතනේ. දශම තිත. නේ? දශම තිත. ඔව්. දශම තිතෙන් දකුණු පැත්තේ තියෙන පළවෙනි සංඛ්‍යාව තියෙන ස්ථානය මොකද්ද? පළමු දශම ස්ථානය. දශම තිතෙන් පස්සේ දකුණු පැත්තට දශම තිතෙන් පස්සේ දකුණු පැත්තට දැන් වම් පැත්තට යද්දි තමයි එක ස්ථානය දස ස්ථානය සිය ස්ථානය දහ ස්ථානය දසදහ ස්ථානය මේ වම් පැත්තට යද්දිනේ දශම තිතෙන් වම් පැත්තට යද්දි දශම තිතෙන් දකුණු පැත්තට යද්දි මුලින්ම හම්බවන ස්ථානය පළමු දශම ස්ථානය නේ ඔව් දැන් තමයි පටන් ගත්තේ මේ ගිය සතියේ කරපුවා මම චුට්ටක් මතක් කරේ තාම මොකුත් ලියන්න දුන්නේ නැහැ ගිය සතියේ මම මේ කරපුවා චුට්ටක් මතක් කරා හරි දැන් ආවට කමක් නැහැ ක්ලාස් එකට ගිය සතියේ කරපුවා මම තාම මතක් කරනවා මම මෙහෙම 25.3 කියලා දශම සංඛ්‍යාවක් ගත්තාම මම පොඩ්ඩක් මතක් කරා මේ ගිය සතියේ කරපුවානේ ස්ථානීය අගයන් සහ නිරූප්‍ය වන අගයන් එක එක ඉලක්කමින් දශම තිතෙන් පස්සේ තියෙන මේ සංඛ්‍යාව තියෙන ස්ථානය පළමු දශම ස්ථානය තේරුණි පළමු දශම ස්ථානය එතන ළමයි මතක තියාගන්න පළමු දශම ස්ථානයේ ස්ථානීය අගය කීයද? මෙතන තියෙන ස්ථානීය අගය සම්පූර්ණ එකක් 10කට බෙදලා නේද? පංගුවක් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා අපි කියන්නේ 10න් එකේ ඒවා.
10න් එක ඒවා. එහෙම නැත්නම් ඔතන තියෙන ළමයි 10න් එකයි කියන්නේ 0.1 ඒවා. නේද? මතකයි නේද මේක මම ගිය සතියේ කියලා දුන්නානේ. සම්පූර්ණ එකක් 10කට බෙදලා සමාන කොටස් එකක් ගත්තොත් 10න් පංගු 1යිනේ. නැත්නම් 0.1යි. අන්න ඒවා තුනක් තමයි මෙතන තියෙන්නේ. 10න් එක ඒවා තුනක්. 10න් එක ඒවා තුනක්. ඒ කියන්නේ 10න් එක ඒවා තුනක් කියන්නේ කීයද? 10න් එක ඒවා තුනක් කියන්නේ 10න් 3යි. ඒ කියන්නේ ඔතනින් නිරූපණය වෙන්නේ 0.3ක්. මේ තුනේ ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ 10න් එක ඒවා තුනක්නේ. 10න් 3ක්නේ. 10න් එක ඒවා තුනක් කියන්නේ 10න් 3යි. ඒ කියන්නේ 0.3ක්. මේ ටික මම ගිය සතියේ කියලා දුන්නා. ඊට පස්සේ මේක තමයි අපිට ඝනක රාමුවකින් නිරූපණය කරන්න පුළුවන් නේ. ඝනක රාමුවකින් පුළුවන් නේද? ඔව්. හරි ඝනක රාමුවකින් නිරූපණය කරන්න මතකද? හොඳයි මේකේ කූරු තුනක් අඳින්න වෙනවා. නේ? කූරු තුනක් අඳින්න වෙනවා. හොඳයි. එතකොට මෙතන කූරු තුනක් අඳින්න වෙන්නේ මොකද ඉලක්කම් 3යි තියෙන්නේ. හරිද? කෙලවරේම තියෙන්නේ ළමයි 10න් එක ඒවා. මේ ගිය සතියේ කරා මේවා 10න් එක ඒවා. ඊට පස්සේ දශම දෙකෙන් මේ පැත්තේ තියෙන්නේ එකේ ඒවා. ඊට පස්සේ 10 ඒවා මතකයි නේද? ඔව්. හරි. මට කියන්නේ 10 ඒවා දෙකයි නේ තියෙන්නේ බෝල දෙකක් අඳින්න ඕනේ මේ කූරේ. 10 ඒවා දෙකයි බෝල දෙකයි. ඊට පස්සේ එකේ ඒවා පහක් තියෙන හින්දා බෝල පහක් අඳින්න ඕනේ නේ. බෝල පහක් අඳින්න ඕනේ. ඊට පස්සේ 10න් එක ඒවා අන්න පළමු දශම ස්ථානේ 10න් එක ඒවා තුනක් හින්දා මේ කූරේ බෝල තුනක් අඳින්න ඕනේ. නේ? 10න් එක ඒවා 3යි කියන්නේ බෝල 3ක් අඳින්න වෙනවා. හරිද? රෂි හොඳයි. දැන් ඔන්න ඔය ටික තමයි අපි ගිය සතියේ කරේ. හරි. දැන් මම චුට්ටක් ළමයි ඔතනින් එහාට යන්නයි හදන්නේ. 0.7 ඝනක රාමුවක දාන්නේ කොහොමද? මෙච්චරයි තියෙන්නේ. හරි. 0.7 ඝනක රාමුවක දාන්නේ කොහොමද කියලා අහනවා ළමයි. බලමු කොහොමද කියලා. මම මේ ගිය සතියේ චුට්ටක් කරපුවා මතක් කරේ. දැන් 0.7 ගත්තොත් 0.7 කියන සංඛ්‍යාව ඝනක රාමුවක දාන්න කිව්වොත් නිරූපණය කරන්න කිව්වොත් ටක් ගාලා ඔයගොල්ලන්ට තේරෙනවා එකේ ඒව නෑනේ. එකේ ඒව නෑ 10 ඒව නෑ 100 ඒව නෑ බිංදු 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 තියෙන්නේ නේ. එකේ ඒවත් නෑ 10 ඒවත් නෑ 100 ඒවත් නෑ. නේ එතකොට ළමයි මෙතන මේ 10 කූර ඇන්දොත් 10 ඒව එකක්වත් නෑ. බෝල අඳින්න පුළුවන්ද මේකේ? බෑ නේද? මට කියන්නේ 10 ඒවා කියන කූරේ බෝල එකක්වත් අඳින්න බෑ. ඇයි ඒ? 10 ඒව නෑ. 10 ඒව නෑ. හොඳ බලා ගන්න. දැන් 0.7 කියන සංඛ්‍යාව දශම සංඛ්‍යාව 0.7 කියන සංඛ්‍යාව ඝනක රාමුවක නිරූපණය කරන්න කිව්වොත් 10 ඒව නෑ. මට කියන්නේ එකේ ඒවා තියෙනවද? එකේ ඒවා තියෙනවද? පුතාලා කියන්නේ මේකේ එකේ ඒවත් නෑ. එකේ ඒවත් නෑ. නේද? එකේ ඒවත් නෑ. ඒකෙත් බෝල අඳින්න බෑ එතකොට. හැබැයි ළමයි අන්න දශම දෙකෙන් පස්සේ තියෙන්නේ මොනවද? 10න් එක ඒවා අන්න 10න් එක ඒවා තියෙනවා කීයක්ද? 10න් එක ඒවා 7ක් තියෙනවා. එහෙනම් ළමයි මේ කූරේ බෝල 7ක් අඳින්න තියෙන්නේ එච්චරයි. මෙන්න කූරු තුන 10 ඒවා නෑ. මේ 10 ඒවා නෑ නෙමෙයි 10 ඒවා නෑ බිඳුවයි. එකක්වත් නෑ. 10 ඒවා නෑ එක ඒවත් නෑ මේ තේරෙනවනේ. හැබැයි 10න් එක ඒවා 7ක් තියෙනවා. එහෙනම් මේ කූරේ බෝල 7ක් ඇන්දනම් හරි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඔන්න ළමයි 10න් එක ඒවා තියෙනවා. නේද? තේරුණාද ඒක? ඔව් ඔච්චරයි තියෙන්නේ. ඉතින් 0.7 කියන සංඛ්‍යාව ඔන්න ඝනක රාමුවක නිරූපණය කරා. හරිද? තේරුණාද ඒක? 10 ඒවා නෑ, එකේ ඒවත් නෑ. දශම තිතෙන් පස්සේ අපිට හම්බ වෙන්නේ මුලින්ම පළමු දශම ස්ථානය. ඒ කියන්නේ 10න් එකේ ඒවා. 10න් එකේ ඒවා 7ක්. මම ওই ටික දුන්නානේ කරන්න හෝම්වර්ක් වලට. කරා නේද? හරි නේද? හරි. ඊටු ඒවත් පුළුවන් වෙන්න ඕනේ. හරි. දැන් අපි ඔතනින් පස්සේ ළමයි පාඩමේ අවසාන ටිකට එන්නයි හදන්නේ. හොඳට අහගන්න. හරි. දැන් මේ ටික තමයි අපි ගිය සතියේ කරේ.
හරිද ගණන් ගන්න? ඒ ටික හරි නේද? ඈ? හරි. පුළුවන්. ඔව්. දැන් මේ මන් දුන්නා නේද පිටු අංක අච්චු පොතේ නම් 12 නේ. පිටු අංක 12 තියෙන අර 10 නෙමෙයි. කීයද? 13 එක අභ්‍යාසයේ ගණන් ටික කරන්න කියලා දුන්නා. ගිය සතියේ. පන්තියෙත් ගණන් ටිකක් කරා. හරි. දැන් ඔතනින් පස්සේ ළමයි අපි එන්න හදන්නේ ඊළඟ අවස්ථාවට. ඔව්. දැන් ළමයි ඔන්න අහගන්න. මම දැන් ලියනවා මෙන්න මෙහෙම සංඛ්‍යාවක්. හරි. අර මම කලින් ලිව්වනේ දැන් 25.3 කියලා ඔන්න බලා ගන්න. 25.3. ඔව්. දැන් ඕගොල්ලෝ දන්නවා සංඛ්‍යාවේ මේ පැත්ත පූර්ණ සංඛ්‍යා කොටස තමයි මේ තියෙන්නේ. නේ අපි දැන් මේක වැහුවොත් පේනවා සම්පූර්ණේව 25ක් තියෙනවා. මම තව ඉලක්කමක් මෙතනින් දැම්මොත් දැන් කීයද මේක? දැන් මේක කොහොමද කියවන්නේ? 425.3 නේද? හොඳට බලන්න මේ දැන්. දැන් මේව තිබ්බොත් කොහොමද කියවන්නේ? මේව තිබ්බොත් කොහොමද කියවන්නේ? මේක කොහොමද කියවන්නේ? ටක්කල කියන්න 0.3 නේද? ඔව්. මම මෙතන දානවා 5 ඉලක්කම. දැන් කොහොමද කියවන්නේ? සම්පූර්ණේව 5ක් තියෙනවා. නේ? බිඳුවක් තිබ්බනම් සම්පූර්ණේව නෑනේ. 0.3 කියන්නේ සම්පූර්ණ එකක් 10කට බෙදලා කොටස් 3ක් කියලා තමයි මෙතනින් කියවෙන්නේ. ඈ? මොකද? ඔව් දැන් මේක කියවන්නේ 5.3. හරි. මම ඉස්සරහට ඉලක්කමක් දානවා 2. දැන් කොහොමද මේක කියවන්නේ? 25.3. පුළුවන් වෙන්න ඕනේ හැමෝටම කියවන්න ඕනේ ගෙදර ඉඳන් ඔහොම 25.3 කියන්නේ අයියේ ඇහෙන්න කට්ටියට 25.3. හරි. තව ඉලක්කමක් දානවා ඉස්සරහට. දැන් කොහොමද කියවන්නේ? ඈ 425.3. පුළුවන් නේ කියවන්න. තව ඉලක්කමක් දානවා ඉස්සරහට. දැන් කොහොමද කියවන්නේ? කගාල. ඈ 8425.3 කියවන්න බලන්න. 8425.3 පුළුවන්. තව ඉලක්කමක් දානවා ඉස්සරහට. දැන් කොහොමද කියවන්නේ? මේ සංඛ්‍යාව කියන්න 18425.3 හරිනේ. ඔව්. දැන් ළමයි දශම තිතේ ඉඳන් වම් පැත්තට තියෙන්නේ පූර්ණ සංඛ්‍යා කොටසනේ. මේ තියෙන්නේ 1 ඒවා. මේ තියෙන්නේ 10 ඒවා. මේ 100 ඒවා. මේ 10 ඒවා. 10 කොටවල් 10 ඒවා. මේ තියෙන්නේ 10 ඒවා. ඒක දන්නව නේද? ඔය වගේම ළමයි දශම තිතේ ඉඳන් දකුණු පැත්තට යද්දී මේ තියෙන්නේ පළමු දශම ස්ථානයේනේ. මේ තියෙන්නේ 10න් එකේ ඒවානේ. මට කියන්න ළමයි පළමු දශම ස්ථානයෙන් පස්සේ මම දානවා තව ඉලක්කමක්. හිතන්නකෝ අපි දාමුකෝ 4. අන්න දැන් අපි ඔන්නවත් ඉගෙන ගන්නවා. පළමු දශම ස්ථානයෙන් පස්සේ තියෙන දශම ස්ථානය මොකද්ද? පළමු දශම ස්ථානයෙන් පස්සේ තියෙන දශම ස්ථානය මොකද්ද? දෙවන දශම ස්ථානය. මතක තියාගන්න ලේසි ඈ. දශම තිතෙන් ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ පළමු දශම ස්ථානය. ඊට පස්සේ තියෙන්නේ දෙවන දශම ස්ථානය. තව ඉලක්කමක් දැම්මොත් මෙතනින්. හරි මම මෙතන දානවා 7. දැන් මේ 7 ඉලක්කම තියෙන්නේ තුන්වන දශම ස්ථානයේ. මේක පළමු දශම ස්ථානයේ, මේක දෙවන දශම ස්ථානයේ, මේක තුන්වන දශම ස්ථානයේ. තව ඉලක්කමක් දැම්මොත් හතරවන දශම ස්ථානයේ. දැන් ඕගොල්ලන්ට තේරෙනවා ළමයි ඉවරයක් වෙන්නේ නැහැ. දැන් මේ පැත්තෙනුත් ඉවරයක් වෙන්නේ නැහැ නේ. හරි. 1 ස්ථානය, 10 ස්ථානය, 100 ස්ථානය නේද? 10 ස්ථානය, දසදහ ස්ථානය නේ? 100ක් 10 ස්ථානය නේද? ඔව්. ඔය වගේ ළමයි දශම සංඛ්‍යා කොටසේ පළමු දශම ස්ථානය, දෙවන දශම ස්ථානය, තුන්වන දශම ස්ථානය, හතරවන දශම ස්ථානය, පස්වන දශම ස්ථානය ඉවරයක් නැහැ. දිගටම යනවා. දැන් අපිට එච්චර ඒවා ඉගෙන ගන්න නැහැ. අපිට තමයි තියෙන්නේ 6 පන්තියේදී දශම ස්ථාන දෙකක් තියෙන ඒවා විතරයි ඈ. දැන් අපි ගිය සතියේ කරා දශම ස්ථාන එකක් තියෙන දශම සංඛ්‍යා. නේ? අද කතා කරනවා දශම ස්ථාන දෙකක් තියෙන දශම සංඛ්‍යා. දශම ස්ථාන දෙකක් තියෙනවා. හරි ඒකෙන් තමයි මේක මකලා දාන්නම්. මේක අපිට අවශ්‍ය නැහැ. පළමු දශම ස්ථානයේ සහ දෙවන දශම ස්ථානයේ. හරි.
ඒතර මෙතන තියෙන්නේ ළමයි එක ඒවානේ හොඳ බලා ගන්න. මේ තියෙන්නේ එක ඒවා. මේ තියෙන්නේ 10 ඒවා. මේ තියෙන්නේ C ඒවා. මතකයි නේද? මේ තියෙන්නේ 10 ඒවා. මේ තියෙන්නේ දස දහස ඒවා. කොහොම නේද ඔය පැත්තට යද්දි මතකයි නේද? මතකයි. හොඳයි. මේ පැත්තට යද්දි දශම තිතෙන් මේ පැත්තට එද්දි ඉස්සෙල්ලාම තියෙන්නේ දශම ස්ථානයේ පළමු දශම ස්ථානය නිරූපණය වෙන්නේ. ඒ කියන්නේ එතන ස්ථානය අපි ගත්තොත් එතන ළමයි තියෙන්නේ 10න් එකේ ඒවා. පළමු දශම ස්ථානයේ ළමයි තියෙන්නේ 10න් එකේ ඒවා. සම්පූර්ණ එකක් 10කට බෙදුවාම එකක් නේ 10න් එකයි කියන්නේ. අන්න එහෙම ඒවා මෙතන තුනක් තියෙනවා. 10න් ස්ථානීයගේ 10න් එක මෙතන. මේක ස්ථානීයගේ එක ඒවා එක. මේකේ 10 ඒවා. මේකේ C ඒවා. මේකේ 10 ඒවා. මේකේ 10 ඒවා. ස්ථානීය කියන්නේ මතකයිනේ නේ? පූර්ණ සංඛ්‍යාව ගත්තාම දශම පැත්තෙන් ගත්තාම මේ තියෙන ළමයි 10න් එකේ ඒවා. මතක තියාගන්න 10න් එකේ ඒවා. එහෙනම් මට කියන්න ඊට පස්සේ හම්බ වෙන්නේ කීයෙන් එකේ ඒවද? කල්පනා කරලා කියන්න. මේක 10න් එකේ ඒව නම් 10න් එකේ ඒව නම් මෙතන තියෙන්නේ ඊට පස්සේ හම්බ වෙන්නේ දැන් මේ 10ට පස්සේ මෙතන 100 නේ 10ට පස්සේ මේක 100 නේ ඈ 10ට පස්සේ මේක 100 නේ දැන් පොඩ්ඩක් අහගෙන ඉන්න කලින් ඒවා දැන් අහන්න එපා මම කියලා දෙන්නම් පස්සේ ආයි හරිද 10 මෙතන තියෙන්නේ 10 ඒවනේ මෙතන තියෙන්නේ 100 ඒවනේ ඔය විදිහටම මට කියන්න පළමු දශම ස්ථානයේ 10න් එකේ ඒව නම් දෙවන දශම ස්ථානයේ කියන්නේ 100න් එකේ ඒවා 100න් එකේ ඒවා ළමයි මතක තියාගන්න දෙවන දශම ස්ථානයෙන් නිරූපණය වෙන්නේ ඒ කියන්නේ දෙවන දශම ස්ථානයේ ස්ථානීයගේ මතක තියාගන්න 100න් එකේ ඒවා පළමු දශම ස්ථාන ස්ථානීයගේ 10න් එකේ පළමු දශම ස්ථාන ස්ථානීයගේ 10න් එක දෙවන දශම ස්ථාන ස්ථානීයගේ 100න් එක මෙතන තියෙන්නේ 10න් එකේ ඒවා මෙතන තියෙන්නේ 100න් එකේ ඒවා උදාහරණ තව ඉලක්කමක් තිබ්බොත් තුන්වන දශම ස්ථානයේනේ තුන්වන දශම ස්ථානය මම එකක් ලියලා පෙන්නන්නම් මෙතන දැන් හිතන්නකෝ තව ඉලක්කමක් තිබ්බා කියලා හත මොකක් හරි ඉලක්කමක් තිබ්බ කියලා හිතන්නකෝ ඔව් තුන්වන දශම ස්ථානයේ නිරූපණය වෙන්නේ මට කියන්න කීයෙන් එකේ ඒවද ඈ 1000න් එකේ ඒවා 1000න් පංගු ඔන්න ඔකයි ළමයි රටාව 1000න් පංගු තුන්වන දශම ස්ථානයේ නිරූපණය වෙන්නේ 1000න් පංගු දෙවන දශම ස්ථානයේ නිරූපණය වෙන්නේ 100න් පංගු පළමු දශම ස්ථානයේ නිරූපණය වෙන්නේ 10න් පංගු ඔන්න ඕක ළමයි අපි පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ හරිද හොඳයි අපි චුට්ටක් ළමයි මෙන්න මේක ලියා ගමු හරිද දැන් හැමෝම මේ සංඛ්‍යාව ලියා ගන්නකො අකලා ලියන්න 8425.3යි 4යි 7 මේක කියවන්නේ මෙහෙමයි මේ සංඛ්‍යාව කියවන්නේ මෙහෙමයි 8425.347 නෙමෙයි එහෙම කියවන්නේ නැහැ හරි 8425.347 නෙමෙයි කියවන්නේ මෙහෙම 8425.3යි 4යි 7යි 3යි 4යි 7 හරි මේක කියවන විදිහ අපි පස්සේ ලියමු ඉස්සෙල්ලා මේක කොහොම ලියන්නකො තක්කාල ඔය සංඛ්‍යාව ලියා ගන්න මේ සංඛ්‍යාව කොහොම ලියන්නේ පාට පෑනකින් හරි ගමක් නැහැ ඉක්මනට 8425.3යි 4යි 7 ඉක්මන් කරන්න හරි ඔව් ඉක්මනට ලියන්න දැන් මේවා වෙනම නම් කරන්න ඕනේ නැහැ එක ස්ථානයේ 10 ස්ථානයේ 100 ස්ථානයේ 10 ස්ථානයේ දන්නවනේ ඈ ඔව් මේ දශම මේක දශම සංඛ්‍යාවක් ඔය දශම හින්දා තමයි එහෙම කියවන්නේ දශම තිතෙන් පස්සේ ළමයි කියවන්නේ 347 කියලා නෙමෙයි ඒක දශම හින්දා අපි කියවන්නේ 3යි 4යි 7 කියලා මම ඒක දෙන්නම් කියවන විදිය අපිට අභ්‍යාස කරද්දී තියෙනවනේ
අනුමාත්‍රකාවක් නැහැ. කෙලින්ම ගිය සතියේ ක්ලාස් එකේ නවත්වපු තැනින් ලියන්න 8425.3.4.7 මේක ලියන්න කොහොමද? ලියලා පාඩ පෑන් වලින් 10 ඒවා 100 ඒවා 10 ඒවා 1 ඒවා මේ තියෙන්නේ දශම තිත. අනුමාත්‍රකාවක් නැහැ මෙහෙම ලියන්න. මේක දශම තිත. දශම තිතෙන් පස්සේ හම්බ වෙන්නේ 10න් 1 ඒවා මුලින්ම. ඊට පස්සේ හම්බ වෙන්නේ 100න් 1 ඒවා. ඊට පස්සේ හම්බ වෙන්නේ 10න් 1 ඒවා. 10න් 1 ඒවා. නම් කරගන්න හොතක් ගාලා. ඉක්මනට නම් කරන්න. හරි. මෙතන ළමයි දශම තිත මේ තියෙන දශම තිත. දශම තිත. මෙතන තියෙන්නේ දශම තිත. 8425.3.4.7 මේ සංඛ්‍යාව ළමයි කියවන විදිහ අපි යටින් ලියමු. සංඛ්‍යාව කියවන්නේ මෙහෙමයි. කියන්න සංඛ්‍යාව කියවන විදිහ යටින් ලියන්න මේ ටික ලියලා 8425 දශම 3යි 4යි 7 හරිද? සංඛ්‍යාව කියවන ආකාරය යටින් ලියා ගන්න 8425.3.4.7 ඉක්මන් කරන්න. 8400 මේවා කියව ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අපිට කියවන්න තියෙනවා ගණන් හදද්දි මේවා කියවන විදිය ලියන්න පුළුවන් වෙන්න ඕනේ. මේ වගේ දශම සංඛ්‍යාවක් දුන්නාම කියවන විදිය මෙහෙම වචනෙන් ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අමාරු නෑ. 8425.3.4.7 කවදාවත් මේක 347 කියලා කියවන්නේ නෑ. මොකද ඒක දශම සංඛ්‍යා කොටස හින්දා. කියවන්නේ 3යි 4යි 7යි කියලා. හරිද? ඔව් ඊට පස්සේ ළමයි උඩින් පොඩි ඊතලයක් දාලා මේක නම් කරගන්න. මේ තියෙන්නේ ළමයි මම මේ නම් කරන්න මට මේ ඉඩම නැති හින්දා. හරිද? පළමු දශම ස්ථානය. පළමු දශම ස්ථානය. හරිද? ඊට මේ තියෙන්නේ දෙවන දශම ස්ථානය. ඊට පස්සේ මේ තියෙන්නේ ළමයි තුන්වන දශම ස්ථානය. මේකත් නම් කරගන්න මෙහෙම. පාඩ පෑන් වලින් දාලා ඊතල නම් කරගන්න. දශම තිතෙන් ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ පළමු දශම ස්ථානය. ඊට පස්සේ තියෙන්නේ දෙවන දශම ස්ථානය. ඊට පස්සේ තියෙන්නේ ආයි තුන්වන දශම ස්ථානය. ඔන්න ඕක තමයි රටාව. ඉක්මන් කරන්න. හරිද? හරි ඊතල දාලා නම් කරගන්න. මේ ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ දශම තිතෙන් පස්සේ පළමු දශම ස්ථානය. එතන ස්ථානීයගේ 10න් 1. 10න් 1 ඒවා තමයි මෙතන තියෙන්නේ 3ක්. ඊට පස්සේ දෙවන දශම ස්ථානය.
එතන තියෙන්නේ cn එකේ ඒවා මෙතන හතරක් තියෙනවා cn එකේ ඒවා ඊට පස්සේ තියෙන්නේ තුන්වන දශම ස්ථානය ඒ කියන්නේ 1000 එකේ ඒවා 1000 එකේ ඒවා හරි ඉක්මනට නම් කරගන්න සහ මේක කියවන විදිය ලියා ගන්න යටින් 8425.3.4.7 3.4.7 ඉවරද ඔව් දැන් ඊට පස්සේ ළමයි 10න් එකේ ඒවා කියලා කියන්නේ අපි ගන්නවා 0.1 ඒවා කියන එකනේ 10න් එකයි කියලා කියන්නේ 0.1 කියන එකනේ ඔව් එහෙනම් මට කියන්න cn එකයි කියලා කියන්නේ 0.01 cn එකක් කියලා කියන්නේ ළමයි හොඳට අහගන්න 0.01 කියන එක මම ඒක ආයි පස්සේ ලියලා පෙන්නන්නම් 1000න් එකක් කියලා කියන්නේ 0.01 කියන එක ඒකත් පොඩි රටාවක් තියෙනවා බලන්න මේ දැන් 10න් එකයි කියන්නේ 0.1 කියන එක cn එකයි කියන්නේ 0.01 කියන එක හරිද 10න් එකක් කියන්නේ 0.01 කියන එක හරි මම කරන්නේ මම තව උදාහරණ ටිකක් අරන් කියලා දෙන්නම් ඉස්සෙල්ලා අහගෙන ඉන්න හරියට ඔව් හරි 10න් එකයි කියන්නේ අපි ගිය සතිය ඉගෙන ගත්තනේ 0.1 කියන එකනේ 10න් එකක් කියන්නේ cn එකක් කියන්නේ ළමයි 0.01 කියන එක මතකයිද ගිය සතිය ඉගෙන ගත්තා හරිද 10න් එකක් කියලා කියන්නේ ළමයි 10න් සම්පූර්ණ එකක් 10කට බෙදලා එක පංගුවක් ගත්තොත් එතන තේරුම 0.1 කියන එකනේ 10න් පංගුවක් කියන්නේ 0.1යි 100කට බෙදලා සම්පූර්ණ එකක් කොටස් 100කට බෙදලා එකක් ගත්තොත් ඒකේ තේරුම 0.01 කියන එක නේද 10කට බෙදලා එකක් ගත්තොත් සම්පූර්ණ එකක් 10කට බෙදලා එකක් ගත්තොත් ඒකේ තේරුම 0.1 කියන එකනේ සම්පූර්ණ එකක් 100කට බෙදලා එකක් ගත්තොත් ඒකෙන් කියවෙන්නේ 0.01 සම්පූර්ණ එකක් 1000කට බෙදලා එකක් ගත්තොත් ඒකෙන් කියවෙන්නේ 0.01 කියන එක 0.01 කියන එක හරිද හොඳයි හොඳයි දැන් මෙන්න මේ ටික ලියලා ඉවරලාමයි රතු පෑනෙන්ම හරිද මෙන්න මේ තුනත් මෙහෙම ලියලා රතු පෑනෙන් මොම ලියලා කොටු කරගන්න 10න් එකක් කියන්නේ 0.1 කියන එක cn එකක් කියන්නේ 0.01 කියන එක 1000න් එකක් කියන්නේ 0.01 කියන ඕක පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ හරිද ඉක්මන් කරන්න හරි හැමෝම දැන් මේක ලියලා ඉවරද හරි දැන් බලන්න දැන් අපි සම්පූර්ණ එකක් 10කට බෙදලා එක පංගුවක් ගත්තොත් 10න් එකයි කියන්නේ ආගන්න උදාලා 0.1නේ මේක කියවන්නේ කොහමද මේක කියවන්නේ 0.1 කියලා මතකයි නේද ගිය සතිය ඉගෙන ගත්තානේ 0.1 හරි ඉස්සරහින් ලියන්න කියවන විදියත් අරගේ ඊට පස්සේ සම්පූර්ණ එකක්
100කට බෙදලා හරිද සම්පූර්ණ එකක් 100කට බෙදලා එකක් ගත්තොත් සම්පූර්ණ එකක් 100කට බෙදලා එකක් ගත්තොත් ඒක ළමයි කොහොමද එන්නේ 0.01යි 0.01 කොහොමද මේ කියවන්නේ 0.01 බලා ගන්න 0.01 බිංදුවයි එක ඉන්නේ හරිද 0.01 හරි ඊට පස්සේ සම්පූර්ණ එකක් සමාන පංගු 1000කට බෙදලා එකක් ගත්තොත් ඒක අපි ළමයි ලියන්නේ 0.01 කියලා කොහොමද මේ කියවන්නේ 0.01 ඔන්නෝමයි කියවන්නේ කියවන විදියත් ලියා ගන්න මේ තුන ලියුවනේ ඉස්සරහෙන් ලියා ගන්න කියවන විදිය ඉක්මන් කරන්න විනුජී තත්කාල දැන් මෙතන ඉඳන් පටන් ගන්න දැන් අපි කලින් කරා කොටස් ටිකක් රෙකෝඩින් එක ඉල්ලගෙන බලන්න ඕනේ ඈ ඊටු ටික හරි ඉක්මන් කරන්න හරි ඉවරයිද හොඳයි දැන් පොඩ්ඩක් මේක අහගන්න මම ඊ සතියේ මෙන්න මෙහෙම දෙයක් කියලා දුන්නානේ ඉවරයිද මේ ටික ලියලා ඔක්කොම තාම නැද්ද ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඉවරයිද හරි වෙලාව ඇති හොඳයි දැන් මම ගිය සතියේ කියලා දුන්නා නේද ළමයි මේ 10න් එකක් කියලා කියන්නේ මොකද්ද ඔන්න බලා ගන්න මේක හොඳට මතක තියාගන්න වෙනවා. අපි ළමයි මොකක් හරි සම්පූර්ණ එකක් පාංගලියක් කියලා හිතන්නකො මෙන්න. හරි අද ඔය අඳින්නම් ඈ. හරි. දැන් මේ වගේ අපි
පාන් ගෙඩියක් ගේනවා. සම්පූර්ණ එකක්. හරිද? ඔව්. ගෙනල්ලා මම මේක ළමයි සමාන පංගු 10කට බෙදනවා. සමාන පංගු 10කට කපනවා. බලන්න. සමාන පංගු 10කට කපනවා. 1යි 2යි පාන් ගෙඩිය සමාන පංගු 10කට. 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. හරිනේ? ඔව්. අහගන්න හොඳට ඈ. මේ සම්පූර්ණ පාන් මට ලොකුවට ඇඳා. හරිද? සම්පූර්ණ පාන් ගෙඩිය සමාන පංගු 10කට බෙදලා එක පංගුවක් ගත්තොත් ළමයි කීයද? 10න් පංගු 1යිනේ. නේ? 10න් පංගු 1යි. එක පංගුවක් ගත්තොත් 10න් පංගු 1යි. මතකද? ඒක අපිට ලියන්න පුළුවන් 0.1 කියලා. මේකෙන් පංගු දෙකක් ගත්තොත් 10න් පංගු 2යි. ඒක ලියුවේ හැකි 0.2යි කියලා. මතකයි නේද? ඔව්. මේකෙන් 10න් පංගු 5ක් ගත්තොත් 10න් පංගු 5ක් ගත්තොත් ඒක ලියන්නේ 0.5යි කියලා. මතකයිද? හොඳයි මතකයි. හරි. මේකෙන් 10න් පංගු 9ක් ගත්තොත් 10න් පංගු 9ක් ගත්තොත් කොහොමද ලියන්නේ? 0.9යි. ඒක මතකයි නේද? හා 10න් පංගු 10ම ගත්තොත් කාටද මතකද? කොහොමද ලියන්නේ? 10න් පංගු 10ම ගත්තොත් 10න් පංගු 10ම කියන්නේ සම්පූර්ණ එකම අරගෙන පහන් ගෙඩියම. 10න් පංගු 10ම ගත්තොත් සම්පූර්ණ 1යි දශම නෑ බිඳුවයි. නේද? 10න් පංගු 10ම ගත්තොත් සම්පූර්ණ එකක් එනවා. තේරුණාද මේ? හරි බලන්න 10න් පංගු එකක් ගත්තොත් 0.1යි. සම්පූර්ණේව නෑනේ. සම්පූර්ණේව බිඳුවයි. 10න් පංගු 5ක් ගත්තොත් සම්පූර්ණේව නෑ. බිඳුවයි පංගු 5යි. 10න් පංගු 10ම ගත්තාම මේ 0.9යි. 10න් පංගු 9ක් ගත්තොත් අනිත් පංගුවක් ගත්තාම 10න් පංගු 10යි. එතකොට ළමයි මෙතෙන්ට එකක් ඇවිල්ලා මේක බිඳුවක් වෙනවා. අර එන්න සංඛ්‍යාවේ විශාලත්වය වැඩි වෙනවා. තේරුණාද? එන්න සංඛ්‍යාවේ විශාලත්වය වැඩි වෙනවා. 10න් පංගු 11ක් ගත්තොත් 10න් පංගු 11ක් ගත්තොත් මෙතන කොච්චරද තියෙන්නේ? ඈ 10න් පංගු 10න් පංගු 11ක් ගත්තොත් 10න් පංගු 10යි කියන්නේ සම්පූර්ණ එකකුයි තව එක පංගුවක් තියෙනවා. 10න් එකකුත් තියෙන හින්දා 1.1යි. මතකද? 10න් පංගු 11ක් ගත්තොත් සම්පූර්ණ ඒවා එකකුයි තව පංගුවකුයි. නේ? හරි 10න් පංගු 15ක් ගත්තොත් සම්පූර්ණ 1.5යි. මේව මතකයි නේද? හරි. ඔය අපි ගිය සතියේ කරා. දැන් ළමයි මම මේ පාන් ගෙඩිය පොඩි වැඩක් කරනවා මෙහෙම. සමාන කොටස් 10කට බෙදුවේ. ඔව් මම මේක සමාන කොටස් 100කට බෙදන්නයි හදන්නේ. ඔන්න බලන්න. දැන් මේ පාන් ගෙඩිය සමාන කොටස් 100කට බෙදන්නයි හදන්නේ. කොහොමද මේක සමාන කොටස් 100කට බෙදන්නේ? කාටද කියන්න පුළුවන්? දැන් මේ පාන් ගෙඩිය සමාන කොටස් 10කට බෙදුවා. හරිනේ? හරි. මම දැන් අහනවා සමාන කොටස් මම 100කට බෙදන්නයි හදන්නේ. මට කියන්න මේ පාන් ගෙඩිය සමාන කොටස් 100කට බෙදන්නේ කොහොමද? සමාන කොටස් 100කට බෙදන්නේ කොහොමද? කාටද කියන්න පුළුවන්? මොකද්ද? ඔව් මේ එක කෑල්ලක් ආපහු කොටස් කීයකට බෙදනවද? මේ එක කෑල්ලක් ආපහු කොටස් හොඳයි 10කට බෙදුවා නම් හරි. ඔන්න තමයි මම මේක දැන් 10කට බෙදලා යනවා. මේ සෑම කෑල්ලක්ම ආයි කොටස් 10කට බෙදලා යනවා. ඔන්න ඉස්සෙල්ලාම මැදින් බෙදා ගන්නම් කොලේසි. එතකොට ඔන්න මැදින් බෙදන් ගියා. හරිද? 1යි 2යි 3යි 4යි 5යි හරි. බලා ගන්න. සමාන කොටස් වලට බෙදන්නේ මම ඇත්තටම මේක දැන් පොඩ්ඩක් එහා මෙහා වෙනවා අදිද්දි. හරි. දැන් මම මේ පාන් ගෙඩිය සමාන කොටස් මෙතන කීයක් තියෙනවද? ගණන් කරලා බලන්න දෙයක් නැහැ. කීයක් තියෙනවද? 100ක් තියෙනවා. දැන් මම මේකෙන් එක කෑල්ලක් ගන්නවා. ඔන්න ළමයි දැන් අපිට ඕනේ අර මං කිව්ව දෙවන දශම ස්ථානය. මට කියන්න
මේ එක චූටි කෑල්ලක් ගත්තොත් cm පංගුව කීයක්ද? cm පංගුව දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ ඕ එකක් cm පංගුව එකක්. අන්න එතකොට අපි ඕක ලියන්නේ 0.01 කියලා. තේරෙනවද? මම දැන් පංගු දෙකක් ගන්නවා චූටි කෑලි. දැන් කීයද? cm පංගු හොඳට බලා ගන්න 2යි. එතකොට ඒක ලියන්නේ 0.02. තේරෙනවද? තව කෑල්ලක් ගන්නවා. ඔක්කොම cm පංගු 3ක් ගත්තොත් දැන් ඕක ලියන්නේ 0.03යි. කෑලි 4ක් ගන්නවා. cm පංගු 4යි 0.04යි. කෑලි 5ක් ගන්නවා. කෑලි 6ක් ගන්නවා. කෑලි 7ක් ගන්නවා. කෑලි 9ක් ගන්නවා. කෑලි 9ක් ගත්තොත් cm පංගු 9යි. කොහොමද ලියන්නේ? 0.09යි. ඕන් දැන් හොඳට බලන් ඉන්න ඔතනින් පස්සේ එන වැඩි ඈ. මට කියන්නේ මේක තේරෙනවද? මම කිව්ව ටික. මේක සමාන කොටස් 100කට බෙදලා දැන් පංගු 9ක් දක්වා මම ගත්තා. තේරෙනවද? cm පංගු 9යි. 0.09යි. මම දැන් ඔන්න ළමයි cm පංගු 10ක් ගන්නවා. cm පංගු 10ක් ගත්තොත් කාටද කියන්න පුළුවන්? කොහොමද දැන් මේක අපි දශම සංඛ්‍යාවකින් ලියාගන්නේ? බලන්න දාන්න. cm පංගු 10ක් ගත්තොත් cm පංගු 10ක් සම්පූර්ණේව නෑ. පුතේ මෙතන සම්පූර්ණේව එකක්වත් නෑනේ. මේ සම්පූර්ණ ගෙඩිය 100කට බෙදලා පංගු 10ක් ගත්තොත් තාමත් ළමයි 0.0 තමයි එන්නේ. ඇයි ඒ? ඇයි සම්පූර්ණේව නෑ? පුතා කවිෂ එකයි එක આવොත් සම්පූර්ණ එකක් ඇවිල්ලා නේ. සම්පූර්ණ එකක් එන්නේ මේ පාන් ගෙඩියෙම එන්න ඕනේ. නෑනේ. සම්පූර්ණේව නෑ. තාමත් 0.0. මෙතෙන්ට ළමයි මොකක්ද එන්නේ? කල්පනා කරලා කියන්න. හොඳයි රශීගේ හරි. කොහොනිට කට්ටිය? ගායන හරි. බින්දුවයි කවිෂ හොඳයි හරි. හිතන්න. තෙනුරුයි හරි හොඳයි හරි. තෙනුරුයි හරි. 0.0 නෙත්මි මුලට 100 දැම්මොත් සම්පූර්ණ පාංගෙඩි 100ක් ඇවිල්ලා. පාංගෙඩි 100ක් නෑනේ මෙතන. එක පාංගෙඩියයි තියෙන්නේ. ඒකිනුත් තාම ගෙඩියක් ගත්තේ නෑනේ. 100කට කපලා තාම කෑලි 10යි ගත්තේ. මෙතනට අනිවාර්යෙන් බිඳුව තමයි එන්නේ පූර්ණ සංඛ්‍යාවට. ඇයි සම්පූර්ණ ඒවා එකක්වත් නෑ මෙතන. තාම මේ කෑලි තියෙන්නේ. කෑලි 10ක් තියෙන්නේ. ඒතර 0.0 නිකන් හිතලා බලන්න. මෙතන 9 තිබ්බනම් 0.09 නේ. ඉතින් ළමයි 10 ආව නම් මට කියන්නේ 10 ආව නම් මොකද වෙන්න ඕනේ? 0.1යි බිඳුව නේද දෙන්න ඕනේ නේ. දැන් කෑලි 9ක් ගත්තා නම් 0.09 නේ. කෑලි 10ක් ගත්තා නම් 0.1යි බිඳුව එන්න ඕනේ. අර 10 වගේ මෙතෙන් කොහොම එන්න ඕනේ. ඕ ඒ කියන්නේ කොච්චරක්ද? 0.1යි බිඳුවයි එන්නේ. දැන් ළමයි 100න් කෑලි 9ක් ගත්තා නම් 0.09 නම් කෑලි තව කෑල්ලක් වැඩි වුණාම කෑලි 10නේ. එතකොට අර 10 ඉලක්කම මෙතෙන්ට එන්න ඕනේ. 0.1යි බිඳුවයි. හරිද? එහෙම නැත්නම් ඕක අපිට මෙහෙම ලිව්ව හැකි 0.1යි අර බිඳුව ආයි ලියන්න ඕනෙත් නෑ ඇත්තටම ළමයි. අර දශම සංඛ්‍යාවක අග බිඳුව ලියන්න අවශ්‍ය නෑ. හරිද? 0.1 ලිව්වත් මේක ඇති. දැන් අපි දන්නවා 0.1 නිකන් බලන්න මේක බලන්නකො මේක ඔයාලා මතකයි. 0.1 0.1 අපිට කිසියම් තැනක හම්බ වුණා. කොහෙද? හොඳට බලන්න මෙන්න මේ සංඛ්‍යාව අපිට මෙන්න මෙහෙත් හම්බුණා මේ මොකද ඒ වෙලා තියෙන්නේ දැන් 100කට බෙදලා කෑලි 10ක් ගත්තත් එන්නේ 0.1යි බිඳුව කියන්නේ 0.1ම තමයි. මේක කෑලි 10කට බෙදලා එකක් ගත්තත් එන්නේ 0.1 මාර වැඩි නෙමෙයි. ළමයි මේකම නේ මෙතනක් තියෙන්නේ. තේරුණාද මේ? මේ පාංගෙඩිය කෑලි 10කට බෙදලා එක කෑල්ලක් ගත්තත් ආවේ 0.1යි. මේ පාංගෙඩිය චූටි කෑලි 100කට බෙදලා කෑලි 10ක් ගත්තාම ආවේ 0.1යි. ඔය දෙක සමානයි කියලා තේරුණාද? චුට්ටක් බලන්න ළමයි මේ චූටි කෑලි 10ක් කියලා කියන්නේ ලොකු එක කෑල්ලක් එනවා නේද මේ?
ලොකු එක කෑල්ලක් එනවා නේද? තේරෙනවද මේ? චූටි කෑලි 10ක් ගත්තාම ලොකු කෑල්ලක් එනවා. මේ ලොකු කෑල්ලක් ඔය. ඒ කියන්නේ මේක කෑලි ලොකු කෑලි 10කට බෙදලා එකක් ගත්තාම මේ 10න් එකයිනේ. 0.1. තේරුණාද? එතකොට චූටි කෑලි 100කට බෙදලා චූටි කෑලි 10ක් ගත්තාම මේ ප්‍රමාණයම තමයි ඒත් ඇවිල්ලා තියෙන්නේ. 100න් පංගු 10යි. එතකොට 0.1 බිඳුව ඒ කියන්නේ 0.1ම තමයි. මම දැන් අහනවා චූටි කෑලි මම ගන්නවා මේකෙන් චූටි කෑලි 15ක් ගන්නවා. 100කට බෙදලා චූටි කෑලි 15ක් ගත්තොත් කොහොමද ලියන්නේ? ඔන්න දැන් චූටි කෑලි 15ක් ගත්තා. කොහොමද මේක ලියන්නේ? බිඳුවයි දශම හරි බිඳුවයි දශම කොහොමද වෙනවනේ? බිඳුවයි දශම හොඳට බලන්න. බිඳුවයි දශම 1.5 මේ. බිඳුවයි දශම 1.5. හරිද? මම මේක කෑලි 20ක් ගන්නවා 100කට බෙදලා. කොහොමද ලියන්නේ? 100න් 20යි. එතකොට බිඳුවයි දශම 20 කියන්නේ 2යි බිඳුව ලියුවාම එන්නේ. බිඳුවයි දශම 2යි බිඳුව. හරිනේ? මම කෑලි තමයි මේක ගන්නවා. කෑලි 33ක් ගන්නවා. 100න් කෑලි 33ක් ගත්තොත් කොහොමද ලියන්නේ? බිඳුවයි දශම දැන් පුළුවන් එන්න ඕනේ 3යි 3. බිඳුවයි දශම 3යි 3. මට කියන්න ඔය ටික පැහැදිලිද? හරි. මම මේකේ ළමයි කෑලි ගන්නවා 94ක්. කෑලි චූටි කෑලි 94ක් ගන්නවා. හරිද? 100කට බෙදලා කෑලි 94ක් ගන්නවා. එතකොට බිඳුවයි දශම 9යි 4යි. පන්තියද 9ට ඉවර වෙන්නේ. 100කට බෙදලා කෑලි 94ක් ගන්නවා. 100කට බෙදලා පුතේ කෑලි 99ක් ගන්නවා. 100කට බෙදලා කෑලි 99ක් ගන්නවා. කොහොමද ලියන්නේ? බිඳුවයි දශම 9යි 9. ඊළඟ ප්‍රශ්නේ 100කට බෙදලා මම අන්තිම එක 100කට බෙදලා කෑලි 100ක්ම ගන්නවා. ඒ කියන්නේ සම්පූර්ණ ගෙඩියම අරගෙන. දැන් කොහොමද ඕක ලියන්නේ? කෑලි 100ම ගත්තොත් සම්පූර්ණ පාන් ගෙඩියම ඇවිල්ලා සම්පූර්ණ නෑ බිඳුවයි දශම නෑ සම්පූර්ණ එකයි හොඳයි 100 ආව කියන්නේ සම්පූර්ණය එකක්නේ එකයි ඕනනම් දශම නෑ බිඳු බිඳු සම්පූර්ණයව එකයි 100න් පංගු 100ක් ගන්නවා කියන්නේ සම්පූර්ණ ඒවා එකයි හරියට 10න් පංගු 10ක් ගත්තා නම් මතකනේ 10ට බෙදලා 10ක් ගත්තා නම් ඒ සම්පූර්ණයව එකයි නේද ආගේ 1.0 කියන්නේ ඈ සම්පූර්ණයව එකයි. චුට්ටක් එක ඔලුවට දාගන්න. පොඩි දේවල් ටිකක් තියෙනවා. හරි. දැන් මේක අපි අඳින්න යන්නේ. මේ වඳින්න ගියොත් දැන් වෙලා යනවනේ මේ. හරි. ඔය කිව්ව ටික පොඩ්ඩක් ඔලුවට දාගන්න ඕනේ. මතක තියාගන්න ඕනේ. පැහැදිලිද? හරි. දැන් ළමයි අපි එන්න හදන්නේ මේ දශම සංඛ්‍යා හරිද? දශම සංඛ්‍යා බලා ගන්න. දැන් අපි පොඩ්ඩක් ළමයි ආයෙ පොඩි නම් කිරීමක් කරන්න හදන්නේ මේ විදිහටම. හරි. දැන් ඔයගලන්ට මතකයි අපි කොටස් 100කට බෙදලා එකක් ගත්තොත් 100න් පංගු 1යි. බිඳුවයි දශම බිඳුවයි 1යි. හොඳයි. අපි කොටස් 100කට බෙදලා කොටස් 7ක් ගත්තොත් බිඳුවයි දශම බිඳුවයි 7යි. නේ? හොඳයි. මෙන්න මේක ලියා ගන්න. කොටස් 100කට බෙදලා කොටස් මම 23ක් ගත්තොත් බිඳුවයි දශම 2යි 3යි. හරි. මේකත් ආයෙ ලියලා අපි පොඩ්ඩක් කියවන විදිය ලියාගමු. ලියන්න. මේක ලියන්න 100න් පංගු 1 බිඳුවයි දශම බිඳුවයි 1 බිඳුවයි දශම බිඳුවයි 1 මේක හොඳට හුරු වෙන්න ඕන ළමයි මම ඒකයි මේ නැවත නැවත මේක කියන්නේ බිඳුවයි දශම බිඳුවයි 1 ඉක්මන් කරන්න හරිද බිඳුවයි දශම බිඳුවයි 1
ඊළඟට 0.01 ඊට පස්සේ 0.0 ලියන්න 0.7 මේක 0.2 3 හරිද 0.2 හොඳයි දැන් මම නිකන් අහනවා මෙන්න මේක ඝනක රාමුවකින් නිරූපණය කරන්න කිව්වොත් පුළුවන්ද මෙන්න මේ 0.23 කියන සංඛ්‍යාව හරි ඉක්මනට මේක ලියන්නකෝ ඉවරයිද ඉක්මන් කරන්න ඉවරයි හොඳයි ඉක්මන් කරන්න හැමෝම ඉවරද හරි දැන් මම මෙහෙම දෙයක් දෙනවා ඔයගොල්ලන්ට ඉවරයි හරි මම කියනවා 0.0 මෙන්න එකක් දෙන්නම්කො මෙහෙම කියන්න හැමෝම මෙන්න මේ ගාන 0.5යි 3 0.5යි 3 මෙන්න මේ දශම සංඛ්‍යාව ඝනක රාමුවකින් නිරූපණය කරන්න ලියන 0.53 දශම මේ සංඛ්‍යාව ඝනක රාමුවකින් නිරූපණය කරන්න ඕනේ ඉක්මන් කරන්න 0.53 දශම සංඛ්‍යාව ඝනක රාමුවකින් නිරූපණය කරන්න ඕනේ. හරි. දැන් හොඳට බලා ගන්න. දැන් මේකේ ළමයි එකේව නැහැනේ බිඳුවයි 10න් එකේව තියෙනවා 5ක් 100න් එකේව තියෙනවා 3ක් නේ. හරිනේ. ඔව්. එතකොට මෙතන ළමයි ඔයගොල්ලෝ දන්නවා දැන් මේ තියෙන්නේ එකේව. එකේව නැහැ මෙතන නේ. එකේව නෙමෙයි තියෙන්නේ. එකේව බිඳුවයි. ඊට පස්සේ 10න් එකේව නෙමෙයි තියෙන්නේ. 10න් එකේව. ඊට පස්සේ ළමයි මේ තියෙන්නේ 100න් එකේව නෙමෙයි. මතකයි නේද? ඔව් 100න් එකේව. දැන් ඝනක රාමුව අදිද්දි මේකේ කූරු තුනක් අඳින්න එපා. එකේව නෑ එපයි කූරක් එකට අඳිමුනේ. කොහොම නැන්දනම් හරිනේ තුනක්. කූරු තුනක් අඳින්න. හරි. එකේව නෑ කීයක්වත්. එකේව. ඊට පස්සේ 10න් එකේව. ඊට පස්සේ 100න් එකේව. හරි. ටක් ගාලා අඳින්න පටන් ගමු. තනියම මේ ඝනක රාමුවේ අර දශම සංඛ්‍යාව නිරූපණය කරලා පෙන්නන්න කූරු වල ගෝල අඳින්න හරියට. එකේව නෑනේ බිඳුවයි. මේ කූරේ ගෝල එකක්වත් අඳින්න එපා එකේව නෑ. 10න් එකේව පහක් තියෙනවා. මේ කූරේ ගෝල පුතාලා කීයද? අඳින්න හරියට බලලා 100න් එකේව තුනක් තියෙනවා. මේ කූරේ ගෝල බලලා අඳින්න ඕනේ. තේරුණි හරිද? දැන් ඔය තේරෙනවද කූරු වල ගෝල අඳින ඒවා? කලින් ගානකුත් අහලා තිබ්බ නේද? හරිද? කල්පනා කරලා අඳින්න ඕනේ.
ඝනක රාමුවක ඉක්මනට නිරූපණය කරලා පෙන්නන්න. හරි. හැමෝම ඉවරද? තාම නැහැ. ඉක්මන් කරන්න. ඉවරයි. ඔව් දැන් මේකේ ළමයි එකේව නැහැනේ. මේ කූරේ මුකුත් බෝල දාන්න බෑ. 10න් එකේව 5ක් තියෙන හින්දා මේ කූරේ බෝල 5ක් අදින්න. මේ කූරේ බෝල 5ක් අදින්න. 100න් එකේවා 3ක් තියෙනවා කියන්නේ මේ කූරේ බෝල 3ක් අදින්න. හරි නේද? හැමෝගෙම හරිද බලන්න. ඉවරයි හැමෝගෙම. ඉවරයිද හැමෝම? ඉක්මන් කරන්න. හරි. ඊළඟ ප්‍රශ්නේ. හරි ප්‍රශ්නයක් විදිහට ගන්නත් පුළුවන් ඕනනම් මෙහෙම ගමු. මොකද දෙනවා මෙහෙම සංඛ්‍යාවක් බලා ගන්න. හරිද? 35.2 හරි 35.2 මම දෙන්නම් 2.4 හරි 35.2.4 එහෙම ගමුකෝ 35.2.4 හරි මෙන්න මේ සංඛ්‍යාව. ඔව් හරිද 35.2.4 බලා ගන්න 35.2.4. එතකොට ළමයි දැන් මේ තියෙන්නේ සම්පූර්ණේවනේ. සම්පූර්ණේව 35ක් තියෙනවා. හරිද? ඒතර මෙතන ළමයි මේ කොටස අපි හඳුන්වන්නේ පූර්ණ සංඛ්‍යා කොටස. මොකක්ද මේ තියෙන්නේ? පූර්ණ සංඛ්‍යා කොටස. හරිද? මේ තියෙන්නේ පූර්ණ සංඛ්‍යා. මේ පැත්තේ තියෙන්නේ ළමයි පූර්ණ සංඛ්‍යා කොටස 35. තේරෙනවද? දශම දෙකෙන් මේ පැත්තේ තියෙන ළමයි දශම සංඛ්‍යා කොටස. ඔන්න ඔක තේරුම් ගන්න ඕනි ඉස්සෙල්ලාම. දශම සංඛ්‍යා කොටස. දශම සංඛ්‍යා කොටස. හරි? ඔව්. දශම සංඛ්‍යා කොටස. ඊට පස්සේ ළමයි හොඳට අහගන්න. පූර්ණ සංඛ්‍යා කොටස සහ දශම සංඛ්‍යා කොටස. ඒක එකක්. ඊළඟට ළමයි අපි ගත්තොත් මම නිකන් මේකේ අහනවා දැන් මෙන්න මේ හරිද මෙන්න මේ දෙකේ ඉලක්කම මම පොඩි ප්‍රශ්නයක් අහනවා මෙහෙම මේ දෙකේ ඉලක්කම පිහිටි ස්ථානයේ කුමක්ද? හරි ඉතින් මේක මෙහෙම ලියලා මේක රතු පෑනෙන් නම් කරගන්න පූර්ණ සංඛ්‍යා කොටස මේක රතු පෑනෙන් නම් කරගන්න දශම සංඛ්‍යා කොටස කියලා. හරිද? ඉක්මන් කරන්න. දෙකේ ඉලක්කම පිහිටි ස්ථානයේ කුමක්ද? පොඩි ප්‍රශ්න කිහිපයක් දෙන්න හදන්නේ මේකෙන්. ඉක්මන් කරන්න. ලියා ගන්න මෙහෙම 35.2.4. මේක කියවන විදිය තේරෙනව නේද? හරි. මේක සංඛ්‍යාව කියවන විදිය ලියා ගන්න පුළුවන් නේද? මේ සංඛ්‍යාව කියවන විදිය ඉස්සරහින් ලියුව හැකි 35 දශම නේ 35.2.4 එහෙමයි කියවන්නේ 2.4. හොඳයි ඉක්මන් කරන්න මේ දශම සංඛ්‍යාව ලියන්න 35.2.4 ලියලා රතු පෑනෙන් මෙහෙම ඕනනම් කාකපාදේ වගේ දාලා මේ තියෙන්නේ ළමයි පූර්ණ සංඛ්‍යා කොටස. දශමයෙන් දකුණු පැත්තේ තියෙන්නේ දශම සංඛ්‍යා කොටස.
හරිද? මේ පැත්තේ තියෙන්නේ පූර්ණ සංඛ්‍යා කොටස. 35 කියන්නේ සම්පූර්ණ ඒවා 35ක් තියෙනවා. දශම දෙකෙන් මේ පැත්ත නම් කරගන්න දශම සංඛ්‍යා කොටස. දශම සංඛ්‍යා කොටස. හරි. කියවන විදිහ ඉස්සරහින් ලියා ගන්න. මේ සංඛ්‍යාව කියවන්නේ 35.2.4. 2.4. හරි. ඉක්මන් කරන්න. රෝම ඉලක්කම් 1. මම දැන් මේකේ අහනවා ළමයි මේ දෙකේ ඉලක්කම පිහිටි ස්ථානය කොහොමද? කියන්න බලන්න දෙකේ ඉලක්කම දැන් මම මේවා අහන්න යන්නේ නැහැ. මේ පහේ ඉලක්කම පිහිටි ස්ථානය දන්නවනේ. පහේ ඉලක්කම පිහිටි ස්ථානේ එක ස්ථානය. නේ? ඒකෙන් මට කියන්න මෙතන තියෙන ස්ථානයේ එක ස්ථානය. පහේ ඉලක්කම පිහිටි ස්ථානයේ එක ස්ථානය. තුනේ ඉලක්කම පිහිටි ස්ථානය දස ස්ථානය 10 ස්ථානය. නේ? මතකයි නේද? ඔව්. පහේ ඉලක්කම පිහිටි ස්ථානීය අගය. මෙතන ස්ථානීය අගය එකනේ. එක ඒවා. මෙතන ස්ථානීය අගය 10 ඒවා. 10. පහේ ඉලක්කමෙන් නිරූපණය වෙන අගය මම මතකනේ කලින් ඉගෙන ගත්තනේ. පහේ ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ එක ඒවා 5යි. තුනේ ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ 10 ගොඩවල් 3ක් 30යි. දැන් මම ඒවා අහන්නේ මේකේ කෙලින්ම අහන්නේ කෙලින්ම මේ දශම සංඛ්‍යා කොටසේ. දශම කොටසේ තියෙන දෙකේ ඉලක්කම පිහිටි ස්ථානය කාටද කියන්න පුළුවන්? ස්ථානය පළමු දශම ස්ථානය. ලියන්න උත්තරේ පළමු දශම ස්ථානය. නේද? එම ඉලක්කම දෙකේ ඉලක්කම පිහිටි ස්ථානය කුමක්ද? පළමු දශම ස්ථානය. පළමු දශම ස්ථානය. හරිනේ? ඔව්. එතකොට එම දෙකේ ඉලක්කමෙහි ස්ථානීය අගය නේද? එම ඉලක්කමේ ස්ථානීය අගය. ස්ථානීය අගය උදාලා පළමු දශම ස්ථාන ඉලක්කමේ ස්ථානීය අගය කීයද? 10න් 1. 10න් 1 කියලා කියන්නේ 0.1 නේ. මතකයිනේ? පළමු ඉලක්කම ගත්තොත් දශම පිටෙන් පස්සේ 10න් 1 වනේ තියෙන්නේ. එහෙනම් ස්ථානීය අගය 10න් 1. නේ? උත්තරේ මෙහෙන් ලිව්වත් කමක් නැහැ. 10න් 1. ඒ කියන්නේ නැත්තම් 0.1. 10න් 1 හෙවත් 0.1 ඒවා තමයි මෙතන තියෙන්නේ. එම ඉලක්කමෙන් අගල් ලියන්න හැමෝම එම ඉලක්කමෙන් නිරූපණය වන අගය. අගය කීයද? පළමු දශම ස්ථානයේ තියෙන දෙකේ ඉලක්කමෙන් ළමයි නිරූපණය වෙන්නේ කීයක්ද? 10න් 1 ඒවා දෙකක් නේද? 10න් 1 ඒවා දෙකක්. 10න් 1 ඒවා දෙකක් කියන්නේ ළමයි 10න් පංගු දෙකක්. ඒ කියන්නේ කීයද? 10න් පංගු දෙකක් කියන්නේ 0.2. ඔන්න ඔය වගේ ප්‍රශ්න අහුවොත් උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඉක්මන් කරන්න. ඉක්මනට ලියන්න. හරි. මම දැන් ඔය වගේම ආයෝගය අහනවා. හතර ඉලක්කම පිහිටි ස්ථානය කුමක්ද? එම ඉලක්කමේ ස්ථානීය අගය කුමක්ද? එම ඉලක්කමෙන් නිරූපණය වන අගය කීයද? හරි. දැන් මේ තුන ඉවර ළමයි රෝම ඉලක්කම් 4 ලියා ගන්න මෙහෙම. හරි මම මේකම ලියන්නම් රෝම ඉලක්කම් 4. මම දැන් අහනවා මෙන්න මේ හතර
හතර ඉලක්කම මේ රෝම ඉලක්කම් හතර මේකේ හතර ඉලක්කම පිහිටි ස්ථානයේ කුමක්ද? අලියන්න බලන්න. හතර ඉලක්කම පිහිටි ස්ථානයේ තනියම. ඔව්. ඊට පස්සේ රෝම ඉලක්කම් පහ එම ඉලක්කමේ ස්ථානීය අගය කුමක්ද? රෝම ඉලක්කම් 6 තනියම එම ඉලක්කමෙන් නිරූපණය වන අගය කීයද? රෝම ඉලක්කම් 4 5 6 හතරේ ඉලක්කම පිහිටි ස්ථානයේ කුමක්ද? එම ඉලක්කමේ ස්ථානීය අගය කුමක්ද? එම ඉලක්කමෙන් නිරූපණය වන අගය කීයද? හරි. ඔන්න ඔය ටිකට උත්තර ලියන්න බලන්න. ඉක්මන් කරන්න. හරි. ඉක්මන් කරන්න. දැන් අපිට අද මේ ටික කරාම ලබන සතියේ තියෙන්නේ දශම සංඛ්‍යා එකතු කිරීමයි අඩු කිරීමයි ඊට පස්සේ දශම සංඛ්‍යා සංසන්දනය කරන්න තියෙනවා. නේ? දශම සංඛ්‍යා දෙකක් දුන්නාම කවුද ලොකු සංඛ්‍යාව කවුද පොඩි සංඛ්‍යාව? දශම සංඛ්‍යා සංසන්දනය කරන්නයි දශම සංඛ්‍යා එකතු කරන්නයි දශම සංඛ්‍යා අඩු කරන්නයි තමයි ලබන සතියේ තියෙන්නේ. හරි. දැන් අපි මේ ටික කරලා මම මේකේ අභ්‍යාසයේ පටන් ගන්නවා හදන්න දැන්. හරි. මේ කරපු කොටස් වලින් අපි ගණන් ටික හදන්නයි හදන්නේ. හරි. මට ටක් ගාලා මේ තුනෙත් උත්තර දෙන්න. හරිද? මට කියන්න. හරි. රෝම ඉලක්කම් 4 ලිව්වද? හතරේ ඉලක්කම. හතර ඉලක්කම පුතේ තියෙන්නේ ඊළඟ දශම ස්ථානේ මොකද්ද? ඔව්. ස්ථානයේ දෙවන දශම ස්ථානය. දෙවන දශම ස්ථානය. දෙවන දශම ස්ථානය. හරි. එම ඉලක්කමේ ස්ථානීය අගය පුතේ මෙතන තියෙන්නේ CN එකේ ඒවා. CN එකේ ඒවා තියෙන්නේ. CN එකේ ඒවා කියන්නේ 0.01 ඒවා. හරිද බලන්න? 0.01 ඒවා. එම ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ CN එකේ ඒවා 4ක්. ඒ කියන්නේ CN පංගු 4ක්. ඒ කියන්නේ 0.04ක්. පැහැදිලිද? මට කියන්න මේ තුන හරි කට්ටිය. මේ තුනම උත්තර හරියට ලියවද කියන්න? මේ තුනේ උත්තර හරියට ලියවද? කො බලන්න. හරි කට්ටිය? හරි ගියා රෂී. හොඳයි. විනෝජි හරිද? හරි. කෑංගන හරිද? කො? කවිෂ හරි ගියා. හතර ඉලක්කම පිහිටි ස්ථානය දෙවන දශම ස්ථානය. එම ඉලක්කමේ ස්ථානීය අගය CN එකේ ඒවා මෙතන තියෙන්නේ. ඒ කියන්නේ 0.01. 0.01 ඒවා. ඒ ඉලක්කමෙන් නිරූපණය වන අගය CN එකේ ඒවා 4ක්. ඒ කියන්නේ CN 4යි 0.04යි. හොඳයි. මට කියන්න ඔය ටික පැහැදිලිද? අද කරපු ටික. හරි. දැන් මම ඔය ටිකෙන් දැන් ඔතනින් පස්සේ තමයි තියෙන්නේ දශම සංඛ්‍යා සංසන්දනය කිරීමයි දශම සංඛ්‍යා එකතු කිරීමයි දශම සංඛ්‍යා අඩු කිරීමයි. දැන් ওই ටික තමයි මම ලබන සතියේ කියලා ගණන් ටික හදුවාම ඉවරයි පාඩම. දැන් මම මේ අද කරපු ටිකෙන් අභ්‍යාසය දැන් කරනවා. හරි. ගෙදර වැඩ දෙන්නම් ඒකෙන්. දැන් හැමෝම ළමයි දාන්න 13 2 අභ්‍යාසය. 13 2 අභ්‍යාසය. 13 2 අභ්‍යාසය. පිටු අංකය 15 අච්චු පොතේ නැත්තම් ටියුට් එකේ තියෙනවා. අච්චු පොත් තියෙන කට්ටිය පිටු අංකය 15 පිටුව පෙරලා ගන්න. පොතේ 13 2 අභ්‍යාසය. ප්‍රශ්න ලියන්න අවශ්‍ය නැහැ. ප්‍රශ්න අංකේ දාලා අපි හදන්න පටන් ගමු. හරිද? 13 2 අභ්‍යාසය. ප්‍රශ්නාංක 1
ඉක්මන් කරන්න. ඉවරයිද? හරි. දැන් පටන් ගන්න 13 2 අභ්‍යාසය. හරි. මේක ඉවරයි නේද? හොඳයි. ප්‍රශ්නාංක 1. පහත දැක්වෙන එක් එක් භාගය දශම ස්ථාන භාවිතා කරමින් ලියා දක්වන්න. දැන් ඔය භාග සංඛ්‍යා ලෙස තියෙන සංඛ්‍යා දශම සංඛ්‍යා ලෙස ලියන්නයි තියෙන්නේ. හොඳයි. මම කලින් අර කිහිපයක් ඕගලන් ලියලා පෙන්නනවා. නේද? පළවෙනි එක. 10න් පංගු 4 පුතාලා කොහොමද ලියන්නේ? දශම සංඛ්‍යාවකින්. 10න් පංගු 4 මම අදත් නේ ලියලා පෙන්නුවා. 10න් පංගු 4ක්. සම්පූර්ණ එකක් 10කට බෙදලා පංගු 4ක් කියන්නේ කොහොමද ලියන්නේ? කොකෝ 10න් පංගු 4 ලියන්නේ කොහොමද? ඈ? තගල. රෂි හොඳයි. අනිත් ළමයි කෝ? හංසනී කියන්න තගල. දුලනි වාගේ සතිය ක්ලාස් එකේ හිටියේ නෑ නේද? හිටියද? දුලනි ගිය සතිය ක්ලාස් එකේ හිටියද? අදම නේද ක්ලාස් එකට ආවේ? ඈ? අද නේද ක්ලාස් එකට මුලින්ම ආවේ? එතකොට දුලනි මේ ගිය සතියේ රෙකෝඩින් එක ඉල්ලගෙන බලන්න ඕනේ මගෙන් ඈ මෙසේජ් එකක් දාන්න ක්ලාස් එකේ වුණාම. හරි ගිය සතියේ මේ පාඩමේ පළවෙනි දවසේ කරපු ටික බලන්න ඕනේ මුලින් ඈ. ඒක බලලා තමයි මේකත් ආයේ පුළුවන් නම් මම එවන්නම් බලන්න. හරි අද කරන ක්ලාස් එකේ රෙකෝඩින් එකක්. රෙකෝඩින් බලන්න මේ ක්ලාස් මිස් කරොත් ක්ලාස් එකක් මිස් වුණාම එදාට රෙකෝඩින් එක ඉල්ලගෙන බලන්න ඕනේ ඈ. ඒ සතිය ඇතුළත. හරි 10න් පංගු 4 කොහොමද ලියන්නේ? හොඳයි. ප්‍රබෝධා දිදුල හොඳයි. 0.4යි. හරි. ඊට පස්සේ රෝමිලක්කන් දෙක ඉක්මනට කරන් යමු. අන්න පුතාලා 100න් පංගු 28. කොහොමද ලියන්නේ? කියන්න බලන්න. 100න් පංගු 28 කො 100න් පංගු 28ක් සම්පූර්ණ එකක් 100කට කපලා පංගු 28ක් මම කලින් ලියලා පෙන්නුවා අර කොටු 100ක් අරන් පෙන්නුවේ රශී බිඳුවක් වැඩි මැද 0.2.8 ඉන්නේ 0.2.8 හරි ආයෙ ළමයි 10න් පංගු දෙන්නේ නේ 10න් පංගු 10කට කපලා කීයක්ද තියෙන්නේ 10න් පංගු 7ක් ඔව් 10න් පංගු 7ක් ගත්තොත් කීයද ඔව් කියන්නේ 0.7යි කෝ උත්තර දෙන්නේ නැහැ නේ කවිෂ හරි 0.7යි ආයෙ ඔන්න දැන් වරද්ද ගන්න එපා 100න් පංගු 9ක් 100න් පංගු 9ක් ගත්තොත් මම ඒක හරිය ලියලත් පෙන්නුවා 100න් පංගු 9 කොහොමද ලියන්නේ කොහොමද කියන්නේ 100න් පංගු 9 හොඳයි කවිශාරි 0.9යි ඊළඟට ලියව කවිෂ හොඳයි තග්ගල් ලියන්න ඕනේ ප්‍රමිලක්කම් 5 හරිද 100න් පංගු 30 100න් පංගු 30
ඔව් 0.3යි බිඳුව 0.3යි බිඳුව මේක ළමයි ඕන නම් 0.3යි කියලා ලියන්නත් පුළුවන්. වයින්වද? හරි. තකාල කරලා ඉවර කරමු ඉක්මන් කරන්න. හරි. ඊට පස්සේ රෝම ඉලක්කම් 6 10න් පංගු 8 0.8යි. හරි දැන් හදිස්සියේ කරන්ට් එක ළමයි පොඩක් වහිනවනේ තදට. ගියොත් මේ අභ්‍යාසය කරන්න ඕනේ. 13 2 අභ්‍යාසය සම්පූර්ණයෙන්ම හරි. ප්‍රශ්නාංක 2. පහත දැක්වෙන එක් සංඛ්‍යාව අකුරින් ලියා දක්වන්න. අකුරින් ලියන්න ඕනේ. රෝම ඉලක්කම් 1 තකා ලියන්න ඉස්සරහින් අකුරෙන් රෝම ඉලක්කම් 2 මම කියන්නේ නැහැ කිව්වොත් ඔයගොල්ලෝ ලියා ගන්නවානේ තනියම ලියන්න. රෝම ඉලක්කම් 3 ඉස්සරහින් ලියන්න මේක කියවන විදිය. ඉස්සරහින් හරි යටින් හරි ලියන්න. නේ? මේක කියවන විදිය වචනෙන් ඉක්මන් කරන්න. ඔය දශම සංඛ්‍යා කියවන විදිය ලියන්න. හරි මට කියන්න පහම ලියා ගන්න පුළුවන්ද? ඔව්. මේක කොහොමද කියවන්නේ? ලේසිනේ 0.1 ඉස්සරහින් ලියන්න 0.1 හරි ඉක්මන් කරන්න. තව පොඩි වෙලාවයි ඉක්මන් කරන්න. ඔව් ඔක්කොම කරන්න ඕනේ. මම දැනට පුළුවන් ටිකක් හදලා දෙන්නම්. ඊටු ටික ඔයගොල්ලෝ ගෙදරදී කරන්න ඕනේ. හා මේක ටක් ගාලා 0.5 0.5 ඔව් දැන් මම මේ ටික කරලා නවත්තනවා ඉක්මන් කරන්න. මේක කොහොමද කියවන්නේ? මේක ළමයි දැන් මේ පූර්ණ සංඛ්‍යාව 12 නේ 12.7 12.7
දශම හත මේකෙත් එහෙමයි මේ 18 පූර්ණ සංඛ්‍යාව 18යි දශම 18යි දශම 3 පුතාලා අන්තිම එක කොහොමද කියවන්නේ ඒකෙත් පූර්ණ සංඛ්‍යාවක් තියෙනවා 8 8යි දශම 99 නෙමෙයි 8යි දශම 9යි 9 මට කියන්න පහම හරි ගියාද පහම හරි ගිය කට්ටිය ඉන්නවද හරියටම ලියව කට්ටිය පහම 8යි දශම 9යි 9 ඔව් ඉන්නවා හොඳයි හරිද පුතා කවිෂ හරි තෙනුරි හරි කයංගන හරි අනිත් කට්ටියකෙත් හරිද පහම හරි කවි හරි කවි හොඳයි හරි දැන් ඔය විදිහට ළමයි දැන් ඊළඟ තගාලා ඔව් මම දැන් ඊළඟ මේ තුන චුට්ටක් මෙහෙම කියලා දෙන්නම් පහත දැක්වෙන එක් එක් ගණක රාමුවෙන් නිරූපණය කර ඇති සංඛ්‍යාව ලියා දක්වන්න තියෙන්නේ ලේසි ටක් ගාලා ලියන්න පහත දැක්වෙන එක් එක් ගණක රාමුවෙන් නිරූපණය කර ඇති සංඛ්‍යාව ලියා දක්වන්න පුතේ රෝමි ලක්කන්න එකේ හොඳට බලන්න එකේ ඒවා කූරේ එකේ ඒවා කූරේ එක බෝලයක්වත් නැහැනේ එකේ ඒවා කූරේ මම දැන් අදින්න යන්නේ ඔයගොල්ලෝ හොඳට අහගන්නකෝ දැන් ඔතන ඉඳන් දැන් ලියන්න යන්න මොකුත් හරිද පොඩ්ඩක් ඔන්න අච්චු පොතේ පැන්සලෙන් ලියා ගන්න දැන් හෝම්වර්ක් වලට ඔය ටික කරන්න මාක් කරගන්න ඕනේ ප්‍රශ්නාංක 3 4 5 ඔක්කොම ටික හෝම්වර්ක් කරන්න ඕනේ චුට්ටක් විනාඩියක් දෙකක් අහගන්න මම පොඩ්ඩක් කියලා දෙන්නම් හොඳට අච්චු පොතේ බලන්න ප්‍රශ්නාංක 3 පළවෙනි එකේ තියෙන ඝනක රාමුව දිහා ඒකේ පොතේ එකේ ඒවා තියෙනවද බෝල නෑනේ එකේ ඒවා නෑනේ ප්‍රශ්නාංක 3 දැන් අහගෙන ඉන්න මොකෝද ලියන්න එපා හෝම්වර්ක් වලට කරන්න ඕනේ පැහැදිලිව ඔය ටික රූප ඇඳලා ඝනක රාමු ලස්සනට ඇඳලා යටින් ඒ සංඛ්‍යාව ලියන්නත් ඕනේ දැන්ට පොඩ්ඩක් බලාගෙන ඉන්න පැන්සලෙන් ඔන්න අච්චු පොතේ එතන උත්තරේ දාගන්න කමක් නැහැ එකේ ඒවා පූරේ නෑනේ කීයක්වත් එහෙනම් බිඳුවයි දශම 10න් එකේ ඒවා එකක් තියෙනවා කියන්නේ පළමු දශම ස්ථානයේට එකක් එන්න ඕනේ 100න් එකේ ඒවා දෙවන දශම ස්ථානේ කූරේ බෝල 3ක් තියෙනවා කියන්නේ 3ක් එන්න ඕනේ තේරුණාද පළවෙනි එකට එන්න ඕනේ 0.1.3 දෙවෙනි එක ඔව් එකේ ඒවා එකක් තියෙනවා අන්න එකේ ඒවා එකක් තියෙනවා ඒතකොට 1.0 10න් එකේ ඒවා නැහනේ 10න් එකේ ඒවා නැති හින්දා ළමයි ඒ කූරේ නැත්තම් බිඳුවක් දාන්න 10න් එකේ ඒවා නැහනේ පළමු දශම ස්ථානයේ ඉලක්කමක් නැහැ නේද ඊට පස්සේ 100න් එකේ ඒවා කූරේ දෙකක් තියෙනවා එහෙනම් එතනට දෙකක් එන්න ඕනේ හරිද බලන්න තුන්වෙනි ගානේ මේ ඝනක රාමුව ඇඳලා ගෙදරදි කරන්න ඕනේ ඝනක රාමුව ඇඳලා තමයි ගෙදරදි මම දැන් කරන්න යන්න එපා දැන් අහගෙන ඉන්න රෝමි ලක්කන් 3 ඒකේ ළමයි යන්න 10 ඒවත් තියෙනවා 10 ඒවා දෙකක් තියෙනවානේ 10 ඒවා දෙකක් තියෙනවා මේ එකේ ඒවා නැහැ එකේ ඒවා නැති ඉන්න බිඳුවක් දාන්න ඊට පස්සේ දශම තිත තියලා 10න් එකේ ඒවා 10න් එකේ ඒවා පළමු දශම ස්ථානයේවත් නැහැ එතනටත් බිඳුවක් දාන්න දශම තිත තියලා බිඳුවක් දාන්න 100න් එකේ ඒවා කූරේ බෝල 4ක් තියෙනවා ඒ කියන්නේ 4ක් එන්න ඕනේ 20.04 තමයි ඔය ඝනක රාමුවෙන් නිරූපණය කරලා තියෙන්නේ. මෙතන 1.02 හරිද? නේද? ඝනක රාමු තුනෙන් නිරූපණය කරලා තියෙන සංඛ්‍යා තුන. පැහැදිලිද හැමෝටම? හැමෝටම ඒක හරියට තේරෙනවද? හරි
හරි ඊළඟ ප්‍රශ්නාංක 4ක් ඔයගොල්ලෝ ගෙදරදී කරන්න ඕනේ. දැන් පොඩ්ඩක් අහගන්න. පහත අකුරින් දක්වා ඇති එක් එක් සංඛ්‍යාව ඉලක්කමින් ලියන්න ඕනේ. දැන් පොඩ්ඩක් පැන්සලෙන් උත්තර දැන් පන්ති ඉවර කරන්න හදන්නේ. මම උත්තර ටික කියලා දෙන්නම්. ගෙදරදී ලස්සනට මේවා ලියලා කරන්න ඕනේ. හරි තනියම කරගන්න පුළුවන් නම් ගැටලුවක් නෑ. මම පොඩ්ඩක් කියලා දෙනවා. හරි 0.2.1 0.2 ඔයගොල්ලෝ ගෙදරදී මේක ලියලා වචනෙන් උත්තරේ ලියන්නත් ඕනේ. 0.2.1 පුළුවන් ලියා ගන්න එහෙම 0.2.1 ඊට පස්සේ ඊළඟ එක 1.1 රෝමිලක්කන් 3 102.2 රෝමිලක්කන් 4 17.17 අන්තිම එක 10.85 හොඳයි. හරි මම ওই ගණන් දෙක පොඩ්ඩක් දැන් කියලා දුන්නා 3යි 4යි. හැබැයි ගෙදරදී මේක ඝන කරාමු ඇඳලා උත්තර ලියන්න ඕනේ. මේකත් අර වචනෙන් ලියලා උත්තරේ ලියන්න ඕනේ. පැහැදිලිද? හා. හරි දැන් මෙතන තමයි පන්ති ඉවර කරනවා. ලබන සතියේ අපි මේක ඉතුරු ටික කරාම පාඩම ඉවරයි. හරිද? වහිනවනේ දැන් ගොරවනවා. හොඳයි. එහෙනම් ළමයි ලබන සතියේ ක්ලාස් එකෙන් හම්බ වෙමු. දැන් නිකන් පැන්සලෙන් උත්තර ටික දාගන්න. ලස්සනට ඊට පස්සේ ගෙදරදී මේවා පිළිවෙලට ඇඳලා කරලා ලියලා උත්තර ලියන්න ඕනේ. ප්‍රශ්නාංක 5ක් කරන්න ඕනේ ගෙදරදී. හරි. එහෙනම් ළමයි හොඳයි ආයුබෝවන්. හරිද? ලබන සතියේ ක්ලාස් එකෙන් හම්බ වෙමු. හෝම්වර්ක් ටික කරන්න ඕනේ.